BNN 24. This is BNN 24 Prime Time. Live from Studio 24 in Colombo. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි. සියල්ල එක් තැනකට BNN 24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ඔබ එක්වන්නේ. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම රවිදු විජයසිංහ. මම සෞම්‍යා වික්‍රමසිංහ. ප්‍රථමයෙන් දකිමු දවස උණුසුම් කළ පුවත් සිරස්තල. ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමට ඉඩ දෙන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි. එයින් අදහස් කරන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම නම් දවස් දෙක තුනකින් බැරි වුණා. හැකි ඉක්මනින් මේ අර්ථ නවත්වන්න අපි කටයුතු කරනවා. අකණ්ඩව තුන්වන දිනටත් ගාලු මෝදරදී විරෝධතා. ආණ්ඩුවට සහය දැක්වූ රැරිවලට ජනතා විරෝධය. ඉන්දියාවෙන් තවත් මිලියන 500ක් ලබා ගැනීමට රජය සැරසේ. ශ්‍රී ලාංකික නළුවෙකු ලන්ඩනයේදී සම්මාන ලබයි. ජයවේවා. පාකිස්තානයේ අග්‍රාමාත්‍ය දුරයට ශිබා ශරීෆ්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් වූ යෝජනාව පිළිබඳව සාකච්ඡා නොවූ බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා පවසනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවති අතර සාකච්ඡාවට සහභාගී වීමට පෙර හවුල්කාර පක්ෂ නියෝජිතයින් පැවසුවේ එහිදී අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි. අන්තර්වාර පාලනයක් පිහිටවීම ඇතුළු කරුණු 11ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම බීට පෙර ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණා. ඊයේ දිනේදී ජනාධිපතිවරයා විසින් එම කණ්ඩායමට සාකච්ඡාවක් ලබා දී තිබූ අතර හවුල්කාර පක්ෂ නියෝජනය කරමින් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් ඊට සහභාගී වුණා. සාකච්ඡාවට සහභාගී වීමට පෙර හවුල්කාර පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ එහිදී අන්තර්වාර පාලනයක් පිහිටවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි. ජනාධිපතිවරයා සමග පැවති මෙම සාකච්ඡාවට සහභාගී වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ දහවල් මාධ්‍ය හමුවක් ඇඳවා තිබූ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ රාජපක්ෂවරුන්ගෙන් තොර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට අපේක්ෂා කරන බවයි. මේ රටේ ජනතාව පාරට බහලා ඉල්ලන්නේ එක ගෝඨා ගෝ හෝම් කියන කාරණේ, දෙක රාජපක්ෂවරුන් ගෙදර යා යුතුයි කියන කාරණේ. ඒ නිසා මේකෙදි අපි එකයි කිව්වේ රාජපක්ෂවරුන්ගෙන් තොර කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කිරීම රටේ ජනතාවගේ ඉල්ලීමක්. අපි එහෙම නැතුව කැබිනට් මණ්ඩලයක් හදලා හිට උදේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරොත් නැවත අනිවාර්යෙන් මිනිස්සු පාරට බහින එක නවත්තන්න හම්බෙන්නේ නැහැ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළා. සාකච්ඡාව අපි කළේ එතුමාට අපි යවූ ලියුම ගැන. අපි යවූ ලියුම එතුමාට ලැබුණාද? ඒ කියන්නේ එතුමාගේ අදහස් මොනවද කියලා කිව්වා. ලියුම අන්තර්ගතය මොකක්ද? අපි ජනාධිපතිතුමාට යවූ ලියුමන්නේ. ඒකේ අන්තර්ගතය මට කියන්න. නෑ එහෙම සාකච්ඡාවක් ගියේ නෑ. කවුරු සහභාගී වුණා? අපි ඔක්කොම අපේ පක්ෂ 10ම 11ම කට්ටිය සහභාගී වුණා. සාමාන්‍ය හිතවත්කම එතුමාගේ තිබුණා වෙනදා වගේ. ඔව් එතකොට මේ දැන් මේ හමුවීමේ වැදගත්කමක් නැද්ද? නෑ එහෙම වැදගත්කමක් නෑ. අර සම්බන්ධය තබා ගැනීමේ වැදගත්කම තමයි. ඔව් දිගින් දිගට මේ වුණා අන්තර්කාලීන ආණ්ඩුව බිහි කරන්න පුදුම. ඒක ගැන ප්‍රශ්නය අපිට එතුමා එකලා ගන්න බැරි වුණා. එච්චර දුර යන්න බැරි වුණා අපේ සාකච්ඡාව. නමුත් දැන් පක්ෂ 10 රැස්වලත් මේ සාකච්ඡාව කරගන්න බැරි වුණාද? බැරි වුණා. සාකච්ඡාව කරගන්න බැරි වුණා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් අතර තවත් හමුවක් ඊයේ පැවැත්වුණා. එම සාකච්ඡාවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
අපි ඊයේ දවසේ විපක්ෂ නායකතුමන් හමු වුණා, අතිගරු ජනාධිපතිතුමන් හමු වුණා. විපක්ෂ නායකතුමන් එක්ක සාකච්ඡා කරලා අපේ අතර එකඟතාවයන් මොනවද, එකඟ වෙන්න බැරි දේවල් මොනවද කියලා කතා කරලා කමිටුවක් කරා මේ සාකච්ඡා ඉදිරියට ගෙනියන්න තීරණය කළා. ඒ වගේම ජනාධිපතිතුමත් සමග සාකච්ඡා කරලා ඉදිරි වටේකදී නැවත අපි හමු වෙන්න තීරණය කළා තමයි අපේ සාකච්ඡාව නවසන්න උනේ. අනිවාර්යෙන් නව අගමැති කෙනෙක් යටතේ මේ රටේ ජනතාවට මේ අර්බුදයෙන් ගොඩේ මේ නව බලාපොරොත්තුවක් ලැබිය යුතුයි කියලායි අපි විශ්වාස කරන්නේ. අග්‍රාමාත්‍ය ධූරයේ ප්‍රශ්නේ හිර වෙලා තියෙනවා. ඔබ දක්ෂ පන්දු යවන්නේ. හැබැයි මම ප්‍රවේශමේ පහර දෙන්නේ. අපි කිව්වා අපි සාකච්ඡාවක ඉන්නේ. ඇත්තේ මේ කවුරු අගමැති වුණත් එයා සීළු දෙනාට පිළිගත හැකි, අඩුම ගානේ සාතිශය බහුතරයට පිළිගත හැකි පුද්ගලයෙක් වෙන්න ඕනි. ඒ කාරණයක් සාකච්ඡාවට බඳුන් වෙන කාරණයක්. නමක් ගමක් කියනවා කියන්නේ මේ වැඩේ අසාර්ථක කරගෙන අපි කටයුතු කරනවා. නෑ. අවංකවම නෑ. මේ අතර රජයට එරෙහිව විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන ඒමට සමග ජනබලවේගය ඊයේ තීරණය කළ අතර ඒ පිළිබඳව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදත් විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. පාර්ලිමේන්තුව තුලින් අපි මේ වෙනකොට විශ්වාස භංගයක් අපි සමගි ජන බලවේගය සහ ඒ අදාළ පක්ෂ කණ්ඩායම් දැන් අත්සන් කරගෙන යනවා. ඒ වගේම දෝෂාභියෝගිකුත් අපි ඒත් එක්කම අත්සන් කරගෙන යනවා. මේ රටේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් හෘද සාක්ෂියක් තියෙන හැම മന്ത്രിවරයෙක්ම ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ මේ විශ්වාස භංග යෝජනාවට දෝෂාභියෝගයට අත්සන් කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපි තාම කරුණාවෙන් කියන්නේ මේක තමන් හිතනවා නම් කාලය විසින් මේක වැලිතලාවෙන් වැහිලා යනවා, මේක දියාරු වෙනවා කියලා හිතන් ඉන්නවනම් තමන්ගේ 10ක් 15ක් ඇම්බැට්ටෝ ටික දාලා මස් කටුලව කණාය දාලා ගෝඨා වීවෝන් ගෝඨා කියලා සටන් පාටයක් ක්‍රියාත්මක කරන්න යනවා නම් මේකෙන් වෙන්නේ රට අස්ථාවර වෙන එක විතරයි, රට අකර්මණ්‍ය වෙන එක විතරයි. කරුණා කරලා මේ ජනමතයට හිස නමලා යන්න ඇමරිකාවට. ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටීමට ඉඩ නොදෙන බවත් රට මුහුණදී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අභියෝගවලට මුහුණ දීමේ ධෛර්යය හා පන්නරය තවමත් පවතින බවයි. අපේ රට ඉතාම තීරණාත්මක මොහොතක ඔබ අපතන්ට මට සිදුවී තිබෙනවා. දැන් අපේ රට විශාල අගාධයකට ඇදවැටෙමින් තිබෙන හැටි අපිට දැනෙනවා. රට වසා තැබීමත් එක්ක විදේශ විනිමයන මාර්ග අහිරුණු හැටි, විදේශ සංචිත සිඳී ගිය හැටි මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. තෙල් නැව මූදේ පෙනිපෙනී තියෙද්දි ඒක බාගන්න ඩොලර් නැති නිසා ජනතාවට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයකටම ආරාධනා කළා එකතු වෙලා රට ගොඩ ගමු කියලා. ඒ තාවේ නැහැ. මේ වෙලාවේ පක්ෂ ගැන හිතනවට වඩා රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමයි අප සියලු දෙනාගේම වගකීම වන්නේ. කවුරු වගකීම බාර නොගත්තත් බලයේ ඉන්න පක්ෂය හැටියට අපි ඒ වගකීම බාරගත්තා. අපි මේ ගැටලුවට විසඳුම් ලබා දෙනවා. අපේ රටේ සෑම ප්‍රශ්නයකදීම ජනතාව රැකගන්න උපරිම කැපකිරීම කරපු ඉතිහාසයක් තමයි අපිට තියෙන්නේ. අපි මේ අර්බුදයෙන් ගොඩ එන්නත් සෑම උත්සාහයක්ම ගන්නවා. මතක තියාගන්න. අහිමි වීන වගේම අත්හැරීමත් දේශපාලනයේ අපිට හොඳට පුරුදුයි. පාර්ලිමේන්තුවේ 225ම එපා කියන සටන් පාටේ දැන් ඇහෙනවා. එයින් අදහස් කරන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ප්‍රතික්ෂේප කිරීම නම් ඒ භයානකම ඉතිහාසය දිහා බලලා තේරුම් ගන්න ඕන. අද අපි මුහුණ දී තිබෙන අර්බුදේ ජය ගන්න අපි දැවැන්ත වැඩපිළිවෙලක යෙදিলা ඉන්නවා. ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ හැම තත්පරයක්ම ගෙවෙන්නේ මේ අර්බුදයෙන් අපේ රට ගොඩ නගන්න. ගෝවියට ඉතිහාසයේ වැඩිම සාහන දුන්නු අපිට දැන් ගෝවියා විරුද්ධයි. මොනතරම් රටට හොඳක් වුණත් කාබිනික පොහොර වැඩපිළිවෙල ගෙනියන්න මේක වෙලාව නොවේ. ඒ නිසා අපි පොහොර සානාධාරය යලි ලබා දෙන්න තීන්දුව කරලා තියෙනවා. දරා ගන්න බැරි ජීවිත වියදම වගේම කඩදාසි හිඟවීම දක්වා මුහුණ දීලා තිබෙන අර්බුද වලින් රට ගොඩ ගන්න ඕන. දවස් දෙකක තුනකින් බැරි වුණත් හැකි ඉක්මනින් මේ අර්බුදයට යන ගමන නවත්වන්න අපි කටයුතු කරනවා. ජාතික කොඩිය අපි උපන්න මේ බිමේ ඕනෑම තැනක ඔසවන්න පුළුවන් රටක් හදා දුන්නේ අපි. එදා ඒ අභියෝග වලට මුහුණ දුන්න ධෛර්යය වගේම පන්නරය තවමත් අපිට තියෙනවා. වත්මන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව ගලමුදුර පිටියේදී ආරම්භ කළ නිර්පාක්ෂික ජනතා අරගලය අකණ්ඩව අද 3 වන දිනටත් පැවැත්වෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි පිරිස් මෙලෙස විරෝධතාවයේ නිරත වන අතර ඊට පූජ්‍ය පක්ෂයේ ඇතුළු විවිධ සංවිධාන එක්ව සිටිනවා.
පවතින රජයට සහ දේශපාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් ගාලුමූතරදී ආරම්භ කළ නිර්පාක්ෂික ජනතා අරගලයට අදට දින 3ක් ඊයේ රාත්‍රියේදී විශාල පිරිසක් මෙම විරෝධතාවය හා සම්බන්ධ වුණා. පූජ්‍ය පක්ෂය සිවිල් සංවිධාන විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු බොහෝ පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටිනවා. විරෝධතාවයට සහාය පළ කරමින් බ්‍රදර් චාල්ස් තෝමස් මහතා මෙන්ම ඔපුල් ශාන්ත සන්නස්ගල මහතාද අද අලුයම විරෝධතාකරුවන් සමග එක් වුණා. කාටවත් පක්ෂයක්, ජාතියක්, ආගමක්, කුලයක් නියෝජනය කරන්න එපා. මේ ඇවිල්ලා ඉන්නේ රස්සාවක් ඉල්ලගෙන නෙවෙයි. මේ ඇවිල්ලා ඉන්නේ රට වෙන මේක ඇදගෙන යන්න වෙනවා. ඒ නිසා මිනිස්සු ඔක්කොටම දෝෂාභියෝගයක් ගේන්න ඕනේ මේ පිස්සක් කියලා යෝජනා කරන්න වෙනවා පාර්ලිමේන්තුවට. ඒක කරන්නේ නැති වුන් ටිකට පාර්ලිමේන්තුව ඇතුලේ අපි කියන්න වෙනවා. උඹලා ගමට එන්න එපා කියලා ඉවරලා. මම හිතන්නේ මේ අරගලිය ඕගොල්ලෝ අරගෙන යන්න. ඕගොල්ලන්ගේ අස්සෙන් නායකයෙක් බිහිවෙයි. අපි 60 පැන්නේ. 60 පැන්න අපිට මොකටද හෙටක්? උඹලට හෙටක් නැත්තම්. රටම සේල් දැන් අපි සෙට් තොපි අප්සෙට් දැන් අපි සෙට් තොපි අප්සෙට් දැන් අපි සෙට් තොපි අප්සෙට් මේ වැටෙන් එහාට යන්න එපා. ඒගොල්ලෝ මේ වැට ගලවලා ඕගොල්ලන්ට අනාගතේ අපේ අධිෂ්ඨානයේ අරමුණ පැහැදිලිව තියාගන්නා තුරු කිසිම වෛරයකට හිත ඇතුලේ ඉඩ නොදෙන තුරු අපේ ඉලක්කය කාටවත් වරද්දන්නත් බෑ. ඔබේ හදවත ඇතුලේ තිබෙන ශක්තිය අනිත් කෙනාගේ වෛරයට සහ හොරකමට වඩා හරිම බලවත්. ඒ සත්‍යතාවය තුල මේ මුළු රට අවුරුදු 74ක සාපේ මුදවලා අපේ දරුවන්ට සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්චි රටක් දරුවන්ට රටක් හදලා දෙන්න අපි මේ ගෙනියන අරගලය ජය ගන්නවා ස්ථිරව. ගංගා දිය වැල් ගලා යන එස ඉදිරිය බලා ආදක හැම ඉඳහිලා යමු යමු පෙරමුණ බලා. මේ අතර විරෝධතාකරුවන් එම ස්ථානයේ ගෝටා ගෝගම ලෙස නම් කර තිබුණා. එය Google සිටීමටද එක් කර තිබෙනවා. මේ අතර ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ පාගමනක් ඊයේ උතුර කළුතර අශෝකාරාමයේ සිට කළුතර බෝධිය දක්වා ගමන් කළා. මේ අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් සඳහා විදේශීය සංචාරකයන් පිරිසක්ද එක්ව සිටියා. ඔවුන් පැවසුවේ දිනපතා විදුලිය විසන්ධි කිරීම සහ භාණ්ඩ මිල අධික වීම හේතුවෙන් තමන්ද පීඩාවට පත්ව සිටින බවයි. මේ අතර මහනුවර උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ සිසුන් සංවිධාන කළ විරෝධතාවයක් මහනුවර නගර මැදයේදී පැවැත්වුණා. මේ රටේ හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු ටික මේ කොල්ල කැල ටික මේ පාට බැස්සේ මේ රටේ පාලකයන්ට හෘද සාක්ෂියක් නැහැ. උන්ට හැංගීමක් නැහැ. උන්ට දැනීමක් නැහැ. උන්ට ඒක මතක් කරන්න නැවත මේ රටේ මතක් කරන්න දවස් 10ක් 11ක් තිස්සේ මේ රටේ මිනිස්සු පාට බහැලා මතක් කරන දේ නැවත මතක් කරන්න ඒ සමස්ත අරගලයට සහායක් වෙන්න තමයි මේ මහාන උසස් තාක්ෂණ ආයතන විදියට අපි පාරට ආවේ. මේ අතර පවතින රජයට සහ ජනාධිපතිවරයාට සහාය පළ කරමින්ද ඇතැම් ප්‍රදේශවල පෙළපාලි පැවැත්වෙනවා. අද අනුරාධපුර නගරයේ සහ හලාවත නගරයේ පැවතිය වැනි උද්ඝෝෂණ දෙකකදී උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. රජයට පක්ෂපාතීව පෙළපාලී නිරත වූ පිරිසක් සහ රජයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පිරිසක් අතර අද පෙරවරුවේ හලාවත නගරයේදී උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ආරක්ෂක අංශ මැදිහත්ව ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළා.
මේ අතර පවතින රජයට සහය පළ කරමින් අනුරාධපුර පූජානගරයේදී පෙළපාලියක් පැවැත්වුණා. උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් එය නම් කර තිබුණේ රට රකින්න ගෝඨා අපිට ඕනා ලෙසයි. ජනතාවගේ ජීවිත අයිතිය සුරක්ෂිත කරමින් එතුමාගේ අභියෝගය එතුමා මං සාර්ථක කරගොත් ඒක ජනතාවට අමතක නැහැ. 69 ලක්ෂයක් ඡන්දය දුන්න ජනතාව අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක ඉන්නවයි කියන එක සමත කරන්න තමයි අනුරාධපුරේ පූජා භූමියේ මේ ජනතාව ඒකලස් වෙලා ඉන්නේ. එම පිරිස අනුරාධපුර ඔරලෝසු කනුව ආසන්නයට පැමිණි අවස්ථාවේ එම ස්ථානයේ සිටි තරුණයෙකු සහ ස්වාමින් වහන්සේ නමක හා බහින් බස්වීමක් ඇති වුණා. මොකද යාළුවාට කියලා රජයේ පක්ෂපාතව ගියා කියලා යාළුවා රුපියල් 50 පාට මේ ආවුරුද්දේ කිව්වා. හරි මම කියන්නේ මම අතට ගිහිල්ලා එන්න මම බය නැහැ. ඔයාලා රංගන එකාව ගෙනාවෙත් මේ මම තමයි ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඉල්ල. හරිද? පසුව එම ස්ථානයේ කලහකාරී තත්ත්වයක් හටගත් අතර පොලිසිය මැදිහත්ව තත්ත්වය සමනයට පත් කළා. මෙහිදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ආණ්ඩුවට පක්ෂපාතීව පෙළපාලි යන පුද්ගලයන්ට ලබා දීමට බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් පුන්නක්කු දන්සලක් පැවැත් වූ අයුරු දක්නට ලැබුණා. මේ අහිංසක දරුවෝ දුක් විඳින්නේ ඒ දරුවන්ගේ බත්පතර කෙරලා මේ මහයෝන් අද කෝටි ගණන් හම්බ කරලා තියෙන වෙලාවේ අද මේ පුන්නක්කු දෙන්නේ ඒක නිසා. 75ක් විතර එන්නේ විශාල ජනගංගාවක් එනවා. හරි ඒ කට්ටිය තමයි. ගෙවල් වලටත් තරයි යන්න. ළමයිටත් කන්න දෙන්න. අඩුම ගානේ ළමයාට කිරිපිටි හැට් එක නැහැ. මොනවත් නැහැ. මුන්ට මීට වැඩිය දෙන්න කෑමක් නැහැ අපි ළඟ. ගාල්ල තවලම ප්‍රදේශයේ ඉන්ධන පෙරහුම් හලක පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු අද පෙරවරුවේ සිය රථය තුලදීම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ තවලම බදුවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර ඉන්ධන ලබා ගැනීමට ඉන්දියාව සමග තවත් ණය යෝජනා ක්‍රමයක් සඳහා සාකච්ඡා සිදු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා. 12, 13, 14 දිනයන්හි විදුලි බලය කැපීමක් සිද්ධ නොවන නිසා අපි මූලික පියවරක් හැටියට ඉන්ධන කෑන් වලට ලබා දීම නතර කරා. පෙට්‍රල් කිසිදු හිඟයක් පසුගිය කාලේ පුර ඇතුනේ නැහැ. දැනට ඇත්තෙත් නැහැ. අපිට අවශ්‍ය තරම් පෙට්‍රල් ඉන්ධන තොග අපි සතුව තියෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධව තවමත් රජයේ හැටියට කල්පනා කරලා නැහැ. එහෙම අවස්ථාවක් තියෙනවද? මේ වෙලාවෙත් සාමාන්‍යයෙන් දිනක පාඩුව රුපියල් මිලියන 800ක් 17 අතර ප්‍රමාණයක් දිනකට පාඩුයි. ඩීසල් ලීටරයකින් රුපියල් 110ක් පාඩුයි. CBC එක පාඩු නොලබන්න නම් මේ මුදල වැඩි කළ යුතුයි නේද? ඕමාන් රජයේ මුදල අපෝ ඉල්ලීමක් කරාද සෙල් සදා නායක ඕමාන් රජය සමග අපි සාකච්ඡා කරලා අපිට ඉන්ධන සැපීම සඳහා ණය ආධාර ක්‍රම කීපයක් සම්බන්ධයෙන්ම යෝජනා ඇවිල්ලා තියෙනවා. අපි උත්සාහ කරනවා ඒ වගේ ණය යෝජනා ක්‍රමයක් හදාගන්න. ඉන්දියාවත් එකක්. ඉන්දියාව මිලියන 500 අපි තවත් මිලියන 500ක් ගැන සාකච්ඡා කරනවා. කෙසේ වෙතත් අදත් ඇතැම් ඉන්ධන පිරුම් හල් ඉන්ධන නොමැතිකමෙන් වසා දමා තිබුණා. ඇතැම් ඉන්ධන හල් අසල අදත් දෙකු පෝලිම් දක්නට ලැබුණා. මේ බබා වෙලෙන්න තුනට මේ බබාගේ අම්මා තුනට දැන් කීන මහත්තයා වෙලාව 11යි ගානක් බලන්න නැතුව ඇති. ඇයිද තුනේ ඉඳන් කාණ්ඩ කඩයක් තිබුණේ නැහැ නේද අතර දවස් 7ක් වුණා මෙතන. රුපියල් 1000 කිය තෙල් දුන්නා අපිට. රුපියල් 1000 තෙලෙන් කපන්න පුළුවන්ද අපිට? ලීටර 5යි වැටෙන්නේ අපිට. 1000 තෙල් ටික. දැන් කපන්න මොනෙන් අපි. මේ 1000 තෙල් වල මොනා කරන්න කියන්නකෝ. බලන්නකෝ තෙල් ටික.
මේ අතර බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රම සහ දීර්ඝකාලීන සැපයුම් ගිවිසුම් යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 30000ක් රැකත් නෞකාවක් අද මෙරටට ළඟා වීමට නියමිත බවයි. මේ අතර ගාල්ල තවලම ප්‍රදේශයේ ඉන්ධන පිරුම් හලක පොලිමේ රැඳී සිටි පුද්ගලයෙකු අද පෙරවරුවේ සිය රථය තුලදීම මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ තවලම බදුවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්. එවැනි තත්ත්වයක් තුළ ගෑස් අර්බුදයටද මෙතෙක් විසඳුම් ලැබී නැහැ. ගෑස් පාරිභෝගිකයන් ගෑස් නොමැතිකමෙන් අදත් දිග පෝලිම්වල රැඳී සිටිනවා. මේ අතර ගෑස් ලබා දෙන ලෙස බල කරමින් ගාල්ල ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන් පිරිසක් ගාල්ල මාතල ප්‍රධාන මාර්ගය සමුද්‍ර වීදියෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. මේ අතර ලිට්‍රෝ සමාගම පවසන්නේ හෙට දක්වා දෛනික ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි. මේ අතර එළඹෙන සතියන්තයේ විදුලිය විසන්ධි කිරීම පැය දෙකකට සීමා කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ. දමන සුමානේ සතියන්තයේදී විදුලි කප්පති සිදු වෙන්නේ පැය 2යි විනාඩි 15ක්. එයත් සිදු වෙන්නේ උදේ 8 සිට 5 දක්වා පැය දෙකකුත් විනාඩි 15ක්. මේ සූදානම VNN24 තුලින් කෙටි විරාමයක් ලබා ගන්නට. තවතරතුරු දකිමු විරාමෙන් අනතුරුව. ඔබ නැවතත් සියලෙක් තැනකට VNN24 රාත්‍රී 8 සමගින්. මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ තවත් ශ්‍රී ලාංකිකින් 19 දෙනෙකු ඉන්දියාවට පලා ගොස් තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ යාත්‍රා දෙකකින් ඔවුන් එරටට පැමිණි බවයි. මෙරට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක් මෙලෙස ඉන්දියාවට ගොස් තිබුණා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ දරුවන් 6 දෙනෙක් ඇතුළු සමාජිකින් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස එරටට පැමිණි බවයි. ඔවුන් පවුල් 5කට අයත් පුද්ගලයන් බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. එලෙස නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගිය පිරිස එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් Taman පසුගිය දින 3ක පමණ කාලයක් කුසගින්නේ සිටි බවයි. ඉන්දියාවට යෑම සඳහා ඔවුන් බෝට්ටු හිමිකරුට රුපියල් ලක්ෂ 2ක මුදලක්ද ලබා දී තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ රැකියා අහිමිවීම හමුවේ බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ඉදිරියේදී එම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි. සුදුසු පුද්ගලයන්ට සුදුසු තනතුරු නොලැබීම හේතුවෙන් රටේ වත්මන් අර්බුදය නිර්මාණය වූ බව මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අප සමගින් ටෝක් 24 වැඩසටහනකට එක්වෙමින්. සිස්ටම් චේන්ජ් එකක් පද්ධතිවල වෙනසක් බලාපොරොත්තුවෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උදව් කරේ. හැබැයි අපිට පේනවා මහමැතිවරණයෙන් පස්සේ ඒ කුසලතාවයට වඩා පරණ හිටපු අයට සැලකීම වගේ එකක් මත තමයි කැබිනට් මණ්ඩලයේ බොහෝ වෙලාවට හැදුනේ. කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය වගේ ඒවා තාක්ෂණික අමාත්‍යාංශ. ඒ කියන්නේ ඒවා වේගින් වෙනස් වෙන ඒ වගේ ඉන්න ඕන බොහොම බරපතල විදිහට මේ දැනුමත් එක්ක ගැට ගැහිච්ච අය. තාක්ෂණික අමාත්‍යාංශ ටික අපි අර අනිත් අමාත්‍යංශ වගේ ඔහේ බෙදපු ගතියක් තිබුණා. ඉතින් ඒ නිසා තමයි පොහොර සම්බන්ධ ප්‍රශ්නය ආවා, මුදල් සම්බන්ධ ප්‍රශ්නය ආවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ තාක්ෂණික විෂයන් තාක්ෂණික නොවන විදියට හසුරුවපුවාම විශාල ගැටලු ඇති වෙනවා. අනිත් එක තමයි මේ මම නිතර කියන එක අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රීය ඉඩ අපිට බලය හම්බුනායි කියලා වහන්න බෑ. විශේෂයෙන්ම තාක්ෂණය දියුණුනාට පස්සේ කොහොමවත් බෑ. ඔබතුමාගේ අතේ තියෙන උපකරණය ඇතුලේ මුළු ලෝකෙටම කනෙක්ෂන් එකක් තියෙනවා. මේ අපි අලුත් තත්ත්වයකට රට ලෝකය ගමන් කරලා තියෙන්නේ. මේක තේරුම් ගත්තේ නැත්නම් දේශපාලනයේ විශාල අර්බුදයකට වැටෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් කරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 21 වන සංශෝධනයක් ගෙනෙන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. සියලු පක්ෂ එකතු වෙලා අපේ සියලු ભેද අපි අතහැරලා දාලා එක කණ්ඩායමක් විදිහට අපි කතා කරන්න වැඩ කරන්න සූදානම්.
ඒ ආණ්ඩුව තුළ අපි බලාපොරොත්තු වෙනවා ලෝකෙට කියන්න අපි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා, ඒකාධිපතිවාදය පරාජය කරනවා, අවස්ථාවාදය පරාජය කරනවා, දූෂණය පරාජය කරනවා. නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන්න, නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්න, කුඩා කැබිනට් මණ්ඩලයක්. එයා අධීක්ෂණය කිරීම සඳහා ඒ අමාත්‍යාංශ වලට වෙනම විද්වතුන්ගෙන් යුක්ත කමිටුවක් පත් කරන්න. අපට ඕන ඔක්කොම එකතු කරගන්න. ඔක්කොම එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න. ආණ්ඩුවක් හදලා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. අපි කියන්නේ මේ ප්‍රශ්න වලට විසඳුමක් තියෙනවා අපේ අතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදුවයි කියලා. අපි හොයාගන්න ඕන විසඳුම. අපි සර්ව පාක්ෂික ආණ්ඩුව හදනවා. ඒ ආණ්ඩුව 20 වෙනි සංශෝධනය වෙනස් කරනවා. 21 වෙනි සංශෝධනයක් ගේනවා. තෙන්නින් අපි 19 සංශෝධනයේ අඩංගු කරුණු යම් සංශෝධන වලට යටත්ව ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රියාමාර්ගය හැර වෙන කිසිවක් මේ රටේ ඉදිරියේ නැහැ. පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. මේ ආණ්ඩුවේ තියෙන කුණු අපි අතගා ගන්න ලෑස්ති නැහැ. ඒ නිසා අපි පිරිසිදුව මේ රටේ ජනතාව මේ ජනමතයට ඔබින ආණ්ඩුවක් අපි අන්තර්කාලීන රජයක් පිටවීමට තමයි අපි එකඟ වෙන්නේ. අන්තර්කාලීන ආණ්ඩු හරි, බාරකාර ආණ්ඩු හරි. මොකක් ගැන වුණත් සාකච්ඡා කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් බැස්සට පස්සේ මේ රට ගැන අබ්බමාන රොණක හැඟීමක් තිබෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කළ යුතු වන්නේ වහාම තමන්ගේ ධූරය අත්හැරීම. ඔහු ගෙදර යන්න සූදානම් නැත්නම් ඔහුව පන්නන දිනේට වැඩි ඈතක නොවේ කියලා. මේ ව්‍යාපාරයේ කිසිම මහජන නියෝජිතයෙක්ගේ නිවාස වටලලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. අපි අපේ ආර්ථිකය ජාත්‍යන්තරයත් දේශීයත්වයත් තුල නිසියාකාරව හසුරුවන්න අපෝසත් වීම නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේ. සියලු දෙනා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරිය යුතුයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කළ යුතුව තිබෙනවා. ගිලුණට පස්සේ නහයට උඩින් වතුර ආවට පස්සේ අය උඩ පැන පැන අනේ අපිව බේරගනී කියලා බලන් ඉන්න බෑ. දැන් අපි පය ගහලා මේක බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. මේ ආණ්ඩුවේ උද්දච්ච ඔලොමොට්ටල තීරණ වලට විරුද්ධව දැන් අපි පාරට බහින්න ඕනේ. දැන් ගෝඨාභය මහත්තයාට චෝදනා නැහැ. ජනාධිපති මන්දිරයටවත් ගියේ නැහැ. දිරුනිකා මීට ඉස්සෙල්ලා ගියා නම් වටලන්න ජනාධිපති කෙනෙක් යනවා ජනාධිපති මන්දිරයටනේ. අපේ මිනිස්සු අහන්නේ මේ පළවෙනි පාර ආපුලයි ගහලා එළෙුවේ නැත්තේයි කියලා. කන පුපුරන්නේ. කොහොමද ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ගියා ළඟටවත්? ජේ.ආර් මහත්තයා කාලේ ගියා නම් කොහොමද? මහින්ද මහත්තයා කාලේ ගියා නම් කොහොමද? කන පුපුරන්නේ නෙවෙයි දෙන්නේ. කන රත් වෙලා බෙල්ල අද කරලා එවන්නේ. දැන් අර ගෝල් ෆේෂේ කට්ටිය විරෝධත දක්වනවා. එතන දැන් මම දැක්ක කියලා බාත්රූම් හයි කරනවා ගෝඨාභය මහත්තයා. කොට ගෝම්. උන් අතන කාලා ගෝඨාභය මහත්තයාගේ බාත්රූම් එකේ අනිත් අරිත් කරලා ගෝඨා හෝම් කියනවා. VNN24 තුලින් තවත් කෙටි විරාමයක්. ඔව් විරාමයෙන් අනතුරුව තවත් පුවත් බලාපොරොත්තු වන්න. බනවතත් VNN24 සමගින්. නාට්‍ය කලාවේ විශිෂ්ටයන් නැගීමට ලක්කරන බ්‍රිතාන්‍ය ඔලිවර් සම්මානුලෙලේදී වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියා ලෙස ශ්‍රී ලාංකේය රංගන ශිල්පී හිරාන් අබේසේකර ඊයේ සම්මානයට පාත්‍ර වුණා. හිරාන් අබේසේකර එම සම්මාන වේදිකාවේදී මෙරට පීඩිත ජනතාව ගෙන යන අරගලයටද සිය සහාය පළ කර සිටියා. පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙහබාස් ෂරීෆ් පත් කර තිබෙනවා. ඒ පාකිස්තාන ජාතික සභාව විසින් විදේශ මාධ්‍ය පවසන්නේ මේ වන විට ලන්ඩනයේ වෙසෙන ඔහු රාමසාන් උපවාස සමය අවසන් වූ පසු එළබෙන මැයි මස මුලදී පාකිස්තානයට පැමිණීමට නියමිත බවයි. ඒ සමගින් සියල්ල එක් තැනකටගෙන ආ VNN24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. දෙස් විදෙස් වැඩිදුර තොරතුරු දැනගන්න පිවිසෙන්න www.vnn24.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී 10ට. මම රවිදු විජයසිංහ. මම සෞම්‍යා වික්‍රමසිංහ. From VNN24, this is VNN24 Prime Time. Live from Studio 24 in Colombo.